ඇතිකඩ සුබ උදෑසනක් ඔබ අදත් පැතිකඩ වැඩසටහන සමග වෛද්‍ය ශාස්ත්‍රය අද ප්‍රමුඛ අංශය ඔස්සේ දියුණුව ලැබලා තියෙනවා. වෛද්‍ය ශාස්ත්‍රය තුලින් ජීවිත කාලය දීර්ඝ කර ගැනීම සඳහා විවිධ ප්‍රතිකාර විධි සේවා සපයනවා. ඒත් එහෙම දීර්ඝ කරගන්න අපේ ජීවිත කාලය එක තැනකට ආවහම තව දුරටත් දීර්ඝ කර ගැනීම නෙමෙයි සහනය ලබා ගැනීම සඳහා වන ප්‍රතිකාර විධි සහනය ලබා ගැනීම සඳහා වන දැනුම ඔස්සේ ගොඩනැගුණු වෛද්‍ය විධි ක්‍රමයන් වෙත යොමු වන්නට සිද්ධ වෙනවා. ඒ ඔස්සේ සහන සත්කාරක සේවා කියන වෛද්‍ය දැනුම් පද්ධතිය දැන් දියුණු වෙලා තියෙනවා, ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මේ සහන සත්කාරක සේවා ලබා දෙන ලංකාවේ එකම රජයේ රෝහල ගාල්ල කරාපිටිය රජයේ රෝහල. ඒ නිසා අද අපි පැතිකඩ වැඩසටහනට ආරාධනා කළා විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මැතිතුමාට සහන සත්කාරක සේවා පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. අයිබෝන් වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මැතිතුමනි. සුබ උදෑසන. මුලින්ම මොනවද මේ සහන සත්කාරක සේවා කියන්නේ? අපි බොහෝ දිනකට මේ වචනේ අලුත්. ඔබට විතරත් මම හිතන්නේ වෛද්‍ය ශාස්ත්‍රයේ නියුතු ජ්‍යෙෂ්ඨ කනිෂ්ක වෛද්‍යවරුන් හෙදෙහිදියන් අනිකුත් කාර්ය මණ්ඩලයේ ඒ වගේම වෛද්‍ය පරිපාලකයන් අමාත්‍යවරුන් සහ අපි සාමාන්‍ය මහජන හැමෝටම මේක ඇත්තටම අලුත් සංකල්පයක් වෙන්න පුළුවන්. මේ පිළිබඳව ලෝකේ නම් අවුරුදු 1940 වයි කාලේ ඉඳලම මේක පටන් අරගෙන ඉතාමත් දියුණු තත්යකට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම යුරෝපය, ඇමරිකාව ඒ වගේ රටවල් වල. අපේ රටෙත් මේක පහුගිය අවුරුදු 20 30 ඇතුළත කතා වුණා. විවිධ මට්ටමේ සාකච්ඡාවන් වැඩමුළු සහ සංචාර සිද්ධ වුණා. ඒ වගේම රෝහල් වල විවිධ මට්ටමින් මේ සත්කාරක සේවාව කෙරීගෙන ගියා. ඒ වගේම රාජ්‍ය නෝන සංවිධාන වලින් මහරගම සහ ඒ අවටත් අනුරාධපුරය සහ යාපනය මඩකල්ප වගේ ප්‍රදේශවල විවිධ මට්ටමින් මේ සහන සත්කාරය උන්ගේ හැකි ප්‍රමාණයෙන් ලබා දීලා තියෙනවා. කරාපිටි රෝහලේ අපකලේ එවැනි සත්කාර ක්‍රමයක් විධිමත් ලෙස රජයේ රෝහලක රෝහල තුල ලබා දෙන සහන සත්කාරක සේවයක් ඇති කිරීම. මේකට ඉංග්‍රීසියෙන් අපි කියන්නේ palliative care service. අපේ කරාපිටි රෝහලේ එක වාට්ටු අංක 65 දරන නමින් අපි මීට අවුරුද්දකට පමණ පෙර විවෘත කරලා දැන් සාර්ථකව පවත්වාගෙන යනවා. අපි දන්නවා පිළිකා රෝගය, දියවැඩියාව, ක්ෂය රෝගය, ස්වසනාබාධ වගේ බොහෝ රෝගාබාධ ගානක් අවසානයේ මේ සහන සත්කාරක සේවා සඳහා රෝගීන් යොමු කරනවා. ලංකාවේ බහුල වශයෙන් මේ සහන සත්කාරක සේවා සඳහා එන්නේ කවුද? කාවද මේකට යොමු කරන්නේ? ඒකත් දැන් වෙලා තියෙන දැන් මේ සහන සත්කාර එකකේ ගොඩ නැගින්නේ පිළිකා රෝග විශේෂඥයන් හරහා වීම නිසා ලංකාවේ බොහෝ දුරට වැඩි ප්‍රමාණයක් අපේ කරාපිටිය රෝහලෙත් වැඩි ප්‍රමාණයක් රෝගීන් දරුණු පිළිකාවකින් සුවන කළ නොහැකි තත්ත්වයටපත් වුණාම යොමු වෙන රෝගීන්. නමුත් එසේ විය යුතු නෑ. මේක සුව කළ නොහැකි හෘද රෝග, දියවැඩියාව, ශ්වසන රෝග, වකුගඩු රෝග, පැතිරිච්ච ක්ෂය රෝගය වැනි එහෙම නැත්නම් ඒඩ්ස් රෝගය වැනි ඕනම රෝගියෙකුට සහන සත්කාර සේවය ලබාගත හැකියි. එම නිසා අනිත් එක අපි මතක තියාගත්තේ අපි සහන සත්කාරක ඒකේ සේවය ලබාගත යුත්තේ ඔබ අනිත් ප්‍රතිකාර කර්ම සියල්ලම ඉවර කරපු අවස්ථාව නොවේ.
මුලදී එවැනි සංකල්පයක් තිබුණත් නූතන සංකල්පය වෙන්නේ අපි අඳුනාගත්තොත් මොහුට සුව කළ නොහැකි රෝගයක් තිබේ කියලා ඔහුගේ ප්‍රතිකාරක්‍රියාව සිදු වෙනත් එක්කම සාහන සත්කාරක ක්‍රියාවලියත් ඒ හා සමානව සමාන්තරව යා යුතුයි. මුලදී ප්‍රතිකාර ක්‍රමය විශාලයි, සාහන සත්කාර ක්‍රමය අඩුයි. රෝගය උත්සන්න වෙනකොට සාහන සත්කාර ක්‍රමය එන්න වැඩි වෙනවා, ප්‍රතිකාර ක්‍රමය එන්න අඩු වෙනවා. ඒකයි. වෛද්‍ය පෙරමැතුමනි, දැන් අපි පොඩ්ඩක් අඳුරගමු සහන සත්කාරයේදී මොකද්ද කරන්නේ? එතෙන්දී දැන් අපි හිතමු සාමාන්‍ය රෝගයක්, ඔබට හෘද රෝගයක් හෝ ශ්වසන රෝගයක් වුණොත් ඔබ යනවා වෛද්‍යවරයෙකුට, ඔබට වෛද්‍යවරයා ප්‍රතිකාර කරනවා. එතෙන්දී වෛද්‍යවරයා ඔබ හා තිබුණ බැඳීම එපමණයි. සහන සත්කාර සේවයේදී අපි දෙන ප්‍රතිකාරය එකක් රෝගියාට පිටුහලක් වෙන උදව්වක් වෙන, ඒ වගේම ඔහු හා බැඳුණු ඔහුගේ ළඟම ඥාතීන්ටත් එයින් සුවයක් ලබා දෙනවා. මෙතෙන්දී අපි රෝගියා දිස බලන්නේ මුළු රෝගියාගේම ප්‍රශ්න. උදාහරණයකට ඔබ හර්නියා රෝගයට ශල්‍ය වෛද්‍යවරු ඔහු ඔබගේ හර්නියා රෝගයට ප්‍රතිකාර ඔබව ගෙදර යටියා. මෙතෙන්දී අපි ඔබ සහන සත්කාරික රෝගියෙකුට ඔබගේ තිබෙන භෞතික ප්‍රශ්න ඊළඟට මානසික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න, ආධ්‍යාත්මික ප්‍රශ්න, ඒ හැම දිසම බලලා ඔබටත් ඔබේ ඥාතීන්ටත් එකසේ සලකා උන්ගේ සෑම ප්‍රශ්නයකටම දිය හැකි උපරිම පිළිතුරු ලබා දෙන්න වෙහෙස මහන්සි වෙනවා. එසේ ලබා දීමට උපරිම කටයුතු කරන අපේ කණ්ඩායම. ඔබේ වෛද්‍ය ඒකකය මේ ඔබ කිව්වා අංක 65 වාට්ටුව කරාපිටිය රෝහලේ. දැන් මේකේ කොහොමද සංයුතයේ තියෙන්නේ? මේක ඇඳක් කීයක් තියෙනවද? කොහොමද මේක සම්ප්‍රදායික අර වාට්ටුවක ස්වරූපයද ගන්න? කොහොමද මේකේ හැඩය? ඒක සම්ප්‍රදායික වාට්ටුවකට වඩා ඒක නිකන් සාමාන්‍යයෙන් ලක්ෂරි බුටික් හොටෙල් කියන එක සිංහල වචනය. හෝටලයක ස්වභාවයකුත් වාට්ටුක ස්වභාවයකුත් අතරමැදි ස්වභාවයක් කරනවා. අපිට එහි තනි කාමර 10කුත් සම්ප්‍රදායික වාට්ටු ක්‍රමයේ වාට්ටු දෙකක් එක වාට්ටුක 10ක් වෙනවා. ඒක නිසා අපිට එක වෙලාවක රෝගීන් 30ක් බලා ගන්න පුළුවන්. තනි කාමරයක අපිට අපහසුකම් රෝගීන්ට පහසු වෙන විදිහේ වැසිකිළියක්, ඒකද උණු වතුර සහ සීතල වතුර සහ කොමෝඩ් එකක්, වොෂ් බේසින් ඒ සේරම තියෙනවා. ඇඳක් තියෙනවා, එයාර් කන්ඩිෂන් තියෙනවා, මියුසික් තියෙනවා, ඊළඟට ටීවී එකක් තියෙනවා, ටෙලිෆෝන් එකක් තියෙනවා, රේඩියෝ එකක් තියෙනවා. ඇතම ඔබ ඒ කාමරයක ඉන්න ඔබ සුකෝපෝකී හෝටලයක නවත්තන් ගත්තා සමාන පහසුකම් තියෙනවා. ඊට අමතරව එහි වටපිටාව ලස්සන විලක් මැද සත්තුන් ඇති කරලා තිනවා, ලස්සන මල් වවලා තිනවා. වෙනම නිස්කලංක පරිසරයක ඊටම සැප පහසුව කිසිම ගෙවීමක් නොකර ඒ පහසුකම් ඔබට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දෙන සේවාවක් හැටියට ලබා ගන්න පුළුවන්. වෛද්‍ය පෙරමැතුමනි, කෙනෙකුට ඔබ කලින් සඳහන් කළා මේ රෝග ආබාධ ගණනාවක් එක තැනකදී ඔවුන්ට ජීවිතය දිගු කරගන්න කරන ප්‍රතිකාර නවත්තලා තමයි ඒවා අවසන් වුණාම තමයි මෙතෙන්ට යොමු වෙන්නේ කියලා. මෙන්න මේ තීරණය ගන්නෙ කොහොමද? නූතන වෛද්‍ය විද්‍යානුව අපි ඒ තීරණය ගත යුත්තේ මුලදිම. අපි සෝකල රෝගයක් යම්කිසි රෝගයක් අඳුනා ගත්තොත් ඌට අපි ඉස්සලම් ප්‍රතිකාර කරනවා. එතෙන්දී අපිට තේරෙනවා මේ රෝගී යන ආකාරය අනුව මොහුව අපිට කවදාකවත් සුව කළ නොහැකි කියලා. එතකොට අපි ඒ තත්ත්වයට තියෙන රෝගියෙක් මුලදී දැනගත්තොත් ඔහුගේ සාහන සත්කාර ක්‍රම පිළිවෙත් මුලදීම ඒ අපේ ප්‍රතිකාරයට බද්ධ කරන්න. මුලදී අපි වැඩියෙන්ම කරන්නේ රෝගයට ප්‍රතිකාර. එතකොට අපි වගුවක ගත්තොත් මුලදී ඒ පැත්ත ලොකුයි, සාහන සත්කාරය කොටයි.
අපි රෝගියාගේ අවසාන කාලයට එනකොට සහනත් සත්කාර මේ ගොඩක් වැඩි වෙලා ප්‍රතිකාර ක්‍රම ගොඩක් අඩු වෙලා. නමුත් අපේ බලාපොරොත්තුව තියෙන්නේ රෝගියාට එක දවසක්වත් වැඩියෙන් ජීවත් කිරීම හෝ එක තප්පරයක්වත් ඔහුගේ ජීවිතයෙන් අඩු කිරීමක් නොවේ. ඔහු ජීවත් වෙන ඒ ඊතුරු කාලයේ රෝගියත් සමග ඔහු කිසිම දුකක් නොවිඳ සන්තෝෂයෙන් උන්ට අවසාන කාලය ළඟා කර ගැනීමට පහසුකම් සැලකෙයි. දැන් මෙතනදී ටිකක් අපේ සංස්කෘතිකමය වශයෙන් ශ්‍රී ලංකාව වගේ රටක් ගත්තොත් තරමක් අභියෝගාත්මකයි. මොකද අපි කවුරුත් කැමති අපේ ආසන්නතමින්ට අපේ පවුලේ අයට අපි දන්න කියන අයට එක වෛද්‍ය ක්‍රමයකින් එක දැනුම පද්ධතියකින් ඉස්සරහට යන්න බෑ කියලා කිව්වොත් තව වෙන විකල්ප ක්‍රම හොයාගෙන යනවා. මේක කොහොමද අපි කළමනාකරණය කරගන්නේ? ඔව් එතනදී අපි සාහනසත්කාර ආපු රෝගීන්ට අපි කියනවා ඔබ කැමති නම් විකල්ප තවත් ප්‍රතිකාරකම් තියෙනවා, දේශීය වෙදකම තියෙනවා, ආයුර්වේද ප්‍රතිකාරකම්, යුනානි ප්‍රතිකාරකම් තියෙනවා, හෝමියෝපති ප්‍රතිකාරකම් තියෙනවා, ශාන්ති කර්ම තියෙනවා, බලිතෝවිල් තියෙනවා. ඔබ කැමති ඕනම දෙයක් කරන්න මේ අවස්ථාවේදී. අපි ඒකට පහසුකම් ලබා දෙනවා. අපි උනන්දු කරනවා. ඔබ හිතනවා නම් මේකෙන් ඔබට සහනය ලැබෙයි කියලා. අපි ඒක එපයි කියන්නේ. ඒක කරන්න. ඔබට ඒකෙන් ඔබට සහනය ලැබුණොත් අපි සන්තෝෂයි. අපි ඊළඟ ලෙඩටත් ඒ අත්හැදෑපීම් කරන්න ලෑස්ති. ඒක නිසා ඒ රෝගියාට සම්පූර්ණ අයිතිය තියෙනවා ඒ සත්කාරකමට යන්න. ඒ වගේම අපේ නිවසට එන ඕනම රෝගියෙකුට ඕනම අවස්ථාවක නිදහස තියෙනවා. නෑ මම මේ ආයතනයේ මේ ප්‍රතිකාරකමට රැඳී ඉන්නේ. මම යනවා වෙනත් ක්‍රමයකට. උන්ට පූර්ණ නිදහස තියෙනවා යන්න. හැබැයි කවදා හරි උට හිතුනොත් නෑ මම අයිත් මෙතන දෙනවා. අපි ඔව්ව කිසිම අහිතකින් තොරව බාර ගන්නවා. පැය 24ම අපි ඒක කැරලා තියෙන උන්ට ඕනම වෙලාවක අපි ලියාපදිංචිලා තියෙනවා නම් ඕනම වෙලාවක උට ගිද ඒ දිවසේ ඉන්න තැන ඉන්න අපහසු නම් එන්න පහසුකම් ලබා දීලා තියෙනවා. දැන් මෙතනදී හරි වැදගත් මේ සමාජයට මේක පණිවිඩයක් හැටියට යාම සහ සමාජය මේක කියවා ගැනීම. ඔබ මේ ගනුදෙනුව කරද්දී ඔබේ වෛද්‍ය ඒකකය 2020 අවුරුද්දේ මාර්තු මාසෙ ඉඳලා දැන් අවුරුද්දක් වගේ කාලයක් ක්‍රියාත්මකයි. මේ අතර ඔබ මුහුණ දෙන අභියෝග මොනවද? අපි හැමෝම මිනිස්සු පෘථග්ජන මිනිස්සුන්ට අපි හැමෝම කැමති තව තප්පරයක් හරි වැඩි ඉන්න. ඉතින් අපිට හරි අමාරුයි මිනිස්සුෙකුට කියන්න ඔබට තියෙන්නේ මෙච්චර දවස් ගානක්. හැබැයි ඒක මම දකින්නේ වෛද්‍යවරයෙක් හැටියට ඒකේ හොඳ පැත්තක් තියෙනවා. මොකද අපි හිතමු දැන් අපි රෝගියෙක් දැකලා ඔහුට තව තියෙන්නේ දින 30ක් උදාහරණයක් හැටියට මම මේ රෝගියාට කියන ඔබට තව ඔබේ තියෙන සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්න පුළුවන් දින 30යි ඔබට නිමන් කරගත්තේ නැති ජීවිතේ කටයුතු තිබේ නම් ඔබ මේ අවස්ථාව තමයි මේ පාවිච්චි කරන්න ඕන ඒ නිම කළ නොගත් වැඩ කටයුතු නිම උදාහරණයක් වශයෙන් බැංකු ගනුදෙනු වෙන්න පුළුවන් ඉඩම් ගනුදෙනු වෙන්න පුළුවන් තමන් යන්න හිටිය වන්දනා ගමනක් වෙන්න පුළුවන් නෑදෑ ගමනක් වෙන්න පුළුවන් ඒ වගේ නිම කළ කරගත්තේ නැති එහෙම නැත්නම් ආධ්‍යාත්මික මොකක් හරි කටයුතු ඒවට යොමු වෙන්න නම් මේ කාලේ තමයි ඔබ පාවිච්චි කර යුත්තේ ඊට පස්සේ අපිට ඔබට තව කාලයක් තියෙදි කියලා අපිට විශ්වාස නැති නිසා මේ කාලේ පාවිච්චි කරලා ඒක කරගන්න. ඒක නෙගටිව් අනිත් පැත්ත තමයි එහෙම අපි කිව්වම දවස් 30ක් කියලා සමහර කට්ටිය මානසිකව වැටෙන්න පුළුවන්. රෝගියා විතරක් නෙමෙයි ඌගේ බලා ගන්න නෑදෑයෝ අමුදරුවෝ මේ නෑදෑයොත් මානසිකව වැටෙන්න පුළුවන්. එතෙන්දී සමහර කට්ටිය එක පිළිගන්නවා සමහර කට්ටිය මානසිකව වැටෙනවා සමහර කට්ටිය එක දාලා වෙන තැනකට යනවා තව වෛද්‍යවරයෙක් කිය බොරු බලාපොරොත්තුවක් දෙනවා නෑ මං කොහොම හරි හොඳ කරලා දෙන්න. එතෙන්දී වෙන්නේ උන් අනවශ්‍ය ලෙස උන්ගේ කාලය සහ ශ්‍රමය සහ සල්ලි නාස්ති කර ගැනීමක් තමයි. එතෙන්දී රෝගියාට කිසිම යහපතක් වෙන්නේ නැහැ. රෝගියාට විතරක් නෙවෙයි උන්ගේ යැපෙන්නටත් යහපතක් වෙන්නේ නැහැ. උන් අන්තිමට රෝගියා මියයයි උන්ගේ යැපෙන්නන් හිඟන්නන් බවට පත් වීම තමයි. ඒ තීන සල්ලි ටිකක් නැති කරගෙන. වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා මැතිතුමා මතු කරන්නේ ඊ타මත්ම තීව්‍ර බරපතල කාරණයක්. මොකද
අපි සමාජයක් හැටියට මේ කරුණු අලුතෙන් කියවා ගත යුතුව තියෙනවා. අනිත් පැත්තෙන් ඒ කියවා ගැනීම කළත් ලංකාවේ බෙදිලා ගිහිල්ලා නැහැ මේ පහසුකම් එතරම්. කොයි වගේද ඒ පහසුකම් වෙත ප්‍රවේශයක් ලබා ගන්නට ලංකාව පුරා ඉන්න මේ පහසුකම් අවශ්‍ය රෝගීන්ට අවස්ථාව තියෙන්නේ. ඒ පිළිබඳව අපි සාකච්ඡා කරමු මේ විරාමයෙන් අනතුරුව. අතිකඩ අතිකඩ ඔබ නැවතත් පැතිකඩ වැඩසටහන සමග අද අපේ ආරාධිතයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ පිළිකා වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා මැතිතුමා. දැන් ලංකාවේ විවිධ ප්‍රදේශවල ඉන්නවා මේ සහන සත්කාර ලැබිය යුතු මට්ටමේ පිරිස්. මේ අය දැන් ඉන්න පළාත අනුව ඔබේ රෝහලට රෝගීන් හැටියට බාර ගැනීමේ යම් සීමාවක් තියෙනවද? ඔබ දන්නා පරිදි ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවය ඉතාමත් නම්‍යශීලී සහ ඉතාමත් රෝගීන්ට බර වූ සේවයක් හිතලා තියෙනවා. ලංකාවේ ඕනම රෝගියෙක් උතුරේ පළාතේ රෝගියෙකුට දකුණු පළාතේ රෝහලකට එන්න පුළුවන්, දකුණු පළාතේ රෝගියෙකුට උතුරු ඕනම රෝහලකට ගිහිල්ලා තමන්ගේ රෝගය කිව්වොත් ඌව බාර ගැනීමට අපි බැඳී සිටිනවා. සහන සත්කාරක සේවයත් ඒ වගේ. දිවින ඕනම පළාතක ඉන්න ඕනම රෝගියෙකුට ඌ හිතනවා නම් මට සහන සත්කාර ඒකකයේ පහසුකම් ලබා ගත යුතුයි කියලා මම ඔබට ආරාධනා කරනවා පැමිණ අපිව හමුවන්න කියලා. හදිසිම කටයුතු කර නොවේම නම් සෙනසුරාදා උදේ 8 සිට 12 දක්වා අපි සහන සත්කාර බාහිර රෝග සේවයක් පවත්වාගෙන යනවා. එතෙන්දී අපගේ ඉන්න හෙදෙහිදියන් සහ වෛද්‍යවරුන් ඔබ සමග සාකච්ඡා කර ඔබට බාහිර රෝග හැටියට ප්‍රතිකාර කිරීමට හැකි නම් අපි ඔබව ලේඛනගත කර ඔබට අංකයක් ලබා දී එසේ ප්‍රතිකාර කරනවා. ඔබ රෝහලට ඇතුළත් වී සහනසාකාර ඒකකයේ රෝගී කැටියට ප්‍රතිකාර ලබන ඔබ රෝහලට ඇතුල් කරගෙන වාට්ටු අංක 65 සහනසත්කාර ඒකකයට ඇතුළත් කරලා ඊට පස්සේ ඔබට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. මේ සියල්ල ඔබට ලබා දෙන්නේ නොමිලේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කරාපිටිය ශික්ෂණ රෝහලේ. ඊළඟට අපට ආධාර වශයෙන් දාන ප්‍රතියන් ලබා දෙන ද්‍රව්‍ය මගින් තමයි මේ සත්කාරක සේවා පවත්වාගෙන යන්නේ. ඔබ කිව්වා රජයේ වෙනත් රෝහල් වල ලංකාවේ මෙවැනි වාට්ටු එහෙම නැත්නම් ඒකක නැති වුණත් සායන තියනවායි කියලා. ඒ සායන තියෙන රෝහල් මොනවද කියලා දැනගන්න අපේ අපේක්ෂා රෝහලේ ගොඩක් කල් සිට පවත්වාගෙන යනවා. ජාතික රෝහලේ තිබෙනවා. නුවර, යාපනය, මඩකලපුව, නුවරඑළිය, කුරුණෑගල, බදුල්ල, ඒ වගේ රත්නපුර දිවන පුරාම විසිරී ගිය සායනයන් විවිධ මට්ටමින් පවත්වාගෙන යනවා. එම නිසා එවැනි රෝහලකට ගියොත් ඔබ එතන සිටින නිලධාරීන් යොමු කරાવી එවැනි. ඔබට එම රෝහලට ගොස් එම ඔබේ සහනය ලබාගත නොහැකි නම් ඔබට යොමු කිරීමකින් තොරව වුණත් අපේ සායනයට පැමිණ ඔබගේ ප්‍රශ්නයට විසඳුමක් ලබාගත හැකි කරාපිටිය රෝහලේ. වෛද්‍ය පෙරමැතිතුමනි, දැන් මේ වගේ කටයුත්තක් කරන්න අදාළ සේවක පිරිස ඔබේ ඒකකයේ සේවක පිරිස විශේෂයෙන් පුහුණුව ලැබිය යුතුයි. මොකද මේක විශේෂ වැඩක්. කොහොමද මේ කණ්ඩායම එකතු කරගත්තේ? කොහොමද මේ පුහුණු කරගත්තේ? එතෙන්දී මම ඊටම ස්තුතිවන්ත වෙනවා රෝහලේ පරිපාලනයටත් සෞඛ්‍ය අමාත්‍යාංශයටත්. අපට ඉස්සෙල්ලාම අපි සහන සත්කාර සායනයක් පටන් ගත්තේ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා. එතෙන්දී අපිට ඉස්සෙල්ලාම සෞඛ්‍ය අමාත්‍යාංශ හෙදියන් දෙදෙනෙක් අනුයුක්ත කරා. ඊට පස්සේ රෝහලේ ඉන්න අනිත් හෙදියන් සහ වෛද්‍යවරුන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා එම සායනය පවත්වා ගැනීමට උදව් වුණා. ඒකම අපි වුන් දැනුම වර්ධනය කිරීම සඳහා අපේ රෝහලෙත් අනිත් රෝහල් වල ඉන්න සහන සත්කාර ඒකක පිළිබඳ දැනුම තියෙන විශේෂඥ දැනුම තියෙන අය ලංකාවෙත් පිටරට ඉන්න විශේෂඥ ගෙන්නගෙන වැඩමුළු පවත්වලා උන්ට අවශ්‍ය දැනුම ලබා දුන්නා. සමහර වෛද්‍යවරු සහ හෙදෙහිදියන් අපි ඉන්දියාවට සහ සිංගප්පූරුවට යවලා
පුහුණුව ලබා දුන්නා. දැනට අපේ ඉන්න කණ්ඩායම ඉතාමත් මනා පුහුණුවක් ලබාගෙන විශේෂම වේදනා කළමනාකරණය තුවාල සහ ස්ටෝමා ප්‍රතිකාර ක්‍රම පෝෂණය පිළිබඳ ඊළඟට මානසික සෞඛ්‍ය පිළිබඳව ඊළඟට කවුන්සලින් කියන්නේ උපදේශන සේවා ඒ වගේ විවිධ පැතිකඩවලට විශේෂයෙන්ම පුහුණු වෙච්ච වෛද්‍යවරුන් සහ හෙද කණ්ඩායමක් ස්වේච්ඡාවෙන් වෙන කණ්ඩායමක් තිබෙනවා. ඊළඟට සත්කාර ඒකකයේ වට්ටුවක 65ට අපිට දැනට හෙදියන් 15 දෙනෙක් අනියුක්ත කර තිබෙනවා. අනිකුත් කාර්ය මණ්ඩලය 10කුත් සුවසේවා පවිත්‍රතාවකට උත්සාහතාව 4 දෙනෙකුත් දිවා රාත්‍රී මුල් කිරීම සඳහා වරකට 2 දෙනා බැගින් ඉන්න සේවයක් ලබා තිබුණා. ඒ සේරම වේදම දරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය. ඔබතුමා මේ ඉදිරිපත් කරන කාරණා එක්ක බැලුවහම මේ පහසුකම් සපයන මේ වාට්ටුවේ නැත්නම් මේ ඒකකයේ ඉන්න කාර්ය මණ්ඩලයට මානසිකව මොකද මේකෙන් එළියට යන එක කියන්නේ රෝගියෙක් ඇවිල්ලා එළියට යනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් වර හොඳ වෙලා යනවා කියන තත්වයට අපිට මුහුණ දෙන්න බැහැනේ. මෙන්න මේක එක්ක කාර්ය මණ්ඩලය කොහොමද ඔබ කළමනාකරණය කරගන්නේ? එතෙන්දී ඒකත් මේක කරන්න පුළුවන් හොඳ හදවතක් තියෙන මනුස්සකම තියෙන වෛද්‍ය කාර්ය මණ්ඩලයකට පමණයි. එතෙන්දී අපේ චේතනාව වෙන්නේ මේ රෝගීන්ට අපි ජීවත් වෙන කාලේ හොඳයි. අපිට යන රෝගීන් සහ සමාජයට වැඩිහිර රෝගීන් ඉතාමත් සුළු කාලෙකදී නැති වෙනවා. නමුත් ඔවුන් ඉන්න කාලේදී අපිට කියන කතන්දර මේ වගේ තැනක් අපි කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ තැනක ඉඳලා අපිට අන්තිම කාලයේ සැපෙන් කරදරයක් නැතුව ඉන්න හැබැයි කියලා. ඒ වගේම ඒ රෝගියා මේකපසුත් උන්ගේ ඥාතින් අපට කියපු දේවල් සලියලේ වෙනින් තේරෙන උන් ඉතාමත් තෘප්තිමත් අපගේ සේවය ගැන උන් කියන්නේ දිව්‍ය ලෝකේ ඉඳලා යන්න හම්බෙච්ච වගේ මොකද එතන පරිසරය සහ ඒ කාර්ය මණ්ඩලය ඉතාමත් හොඳින් වුණ රක බලා ගන්නවා. කාර්ය මණ්ඩලයේ පැත්තේ ඉතාමත් ආතතියක් දෙන කාර්යයක් මොකෝ වුන් හැමතිස්සම දකින්නේ රෝගීන්ගේ දුක පැත්ත. හොඳටම දන්න මේ රෝගීන් ජීවත් වෙන්නේ ලොකු ප්‍රශ්න තියෙන මිනිස්සු. හැබැයි ඉතින් ඒගොල්ලෝ මේ දක්වා බොහොම සන්තෝෂෙන් මේ කාර්යය එක කාර්ය ඒ තියෙන වෘත්තීය තෘප්තිමත් භාවය සහ පින් අතින් හිතනවා නම් මේ ආත්මයට හරි ලබන ආත්මයට පිනක් කියලා හිතාගෙන කරනවා වෙන්නත් පුළුවන්. නමුත් මට දැනට කියන්න තියෙන්නේ ඒගොල්ලෝ හැමෝම ඉතාමත් තෘප්තිමත් වෛද්‍ය කාර්ය මණ්ඩලයත් හෙද කාර්ය මණ්ඩලයත් අනිත් සේවය හැමෝම ඉතාමත් සහාය වෙනවා. රෝහලේ ඉන්න අනිත් සියලුම විශේෂඥ වෛද්‍යවරුන් අනිත් කාර්ය මණ්ඩලය හැමෝම අපිට ගොඩාක් සහාය වෙනවා මේ ඒකකයේ විශේෂ එකයක් නිසා. අපිට මේක දිහා බැලුමට පේන කාරණයක් තමයි අපේ සමාජයේ තියෙනවා රෝගියෙක්ව අපේ පවුලේ කෙනෙක් අපේ ආසන්නතමෙක් අවසානයේ දක්වා බලා ගන්නවා කියන කාරණේ. දැන් සමහර වෙලාවට අපිට වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලැබෙනවා දැන් ලෙඩාව ගෙදර එක්කන් යන්න. එතකොට ආයි අපි මේ වගේ තැනකට රෝගියාව එක්කගෙන ගියොත් සමාජයෙන් අපවාදයක් එයිද කියන මානසික ගැටලුව. මේක ගැන ඔබ මේ විෂය පිළිබඳ හදාරපු කෙනෙක් හැටියට කොහොමද කියවන්නේ? මෙතෙන්දී අපි කියන්නේ අන්තිමට අපි හැමෝම ඕන අපේ අම්මා තාත්තා හරි දූ දරුවෝ හරි දුකක් නොවිඳින්න. දුක කියන එක හරි කටුක දෙයක් හැමෝටම. හැමෝම මේ දුකෙන් මිදෙන්න උත්සාහ කරන ඕනම ආගමකින් ධර්මකින්. එතකොට ඉතින් රෝගියෙකුට සත්කාර කියන්නේ රෝගියා පැත්තෙන් වශයෙන් කරන පුද්ගලයාටත් ඒකෙන් හොඳ මානසික සුවයක් ගන්න පුළුවන්. එතෙන්දී එක අතකින් අපි රෝගියාට හොඳ දෙයක් කරනවා. ඉතින් රෝගියා ඉන්න තැන අපි නෑදෑයන්ටත් ඉන්න දෙනවා අපි. අර අනිත් සාමාන්‍ය වට්ටු වගේ මේ 6 ඉඳලා 7ටයි 12 ඉඳලා 1ටයි ඒ වගේ සීමා කිරීම නැහැ. රෝගියාත් සමග එතන ගොඩක් ඒ කාමරේ ඉඳ තියෙනවා. එලිපා වෙනම පුටු තියලා තියෙනවා. ඒගොල්ලන්ට වාඩි වෙලා පවුලක් ඇවිල්ලා කතා කරගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒ රෝගියාට ගෙදර ඉන්නා වගේම එහා සමාන නොවුනත් වෙනම පරිසරයක් තියෙනවා. ඉතින් උන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරනවා. එතකොට උන් ගෙදර යන්න පුළුවන් තරම් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා රෝගීන්ව ගෙදර යවන්න. උන්ගේ ප්‍රශ්න කළමනාකරණය කරලා උන්ට ගෙදරදී උන් රැක බලා ගන්න හැටි කියලා දීලා අපි පුළුවන් තරම් උත්සාහ කරන ඒගොල්ලන්ට ගෙදර. මොකද මම හිතන්නේ ඕනම කෙනෙකුට
තමන්ගේ අවසන් උස්ම හෙලන්න සුදුසුම තැන තමන්ගේ ගෙදර තමන්ගේ ඇඳ. එතකොට අපි පුරන් තරම් උත්සාහ කරන රෝගීන්ව ගෙදර යවන්න අන්තිම කාලේ ගෙදර ඒ කාලේ ගත කරන්න දෙන්න. වේදනාවකින් හෝ ප්‍රශ්න වලින් තොරව. ඒක රක බලා ගන්න හැටි උන්ගේ අනිත් කටියට කියලා දෙනවා. නමුත් සමහරවිට දැන් ඔබ කියනවා මේ රක බලා ගන්න හැටි ගැන කියලා දෙනවා කියලා. දැන් මේ රක බලා ගන්න හැටි ගැන කියලා දෙන්න වෙන්නේ පවුලේ වෙනත් අයට. එහෙම නැත්නම් ඔවුන්ගේ ආසන්නතමේකට. ඒකට තියෙන වැඩපිළිවෙල යාන්ත්‍රණය මොන වගේද? එතෙන්දී අපි කරන්නේ අපි දැන් ඒ රෝගියා ඉන්නකොට තව ඔහුගේ සමීපතයන් කීප දෙනෙකුත් එක්ක කතා කරලා උන්ට කියලා දෙන මේ රෝගියාට මේ ප්‍රශ්නේ ඒක තේරුම් ගන්න. සමහර රෝගියා කෑගසයි බණී ඒවා බොහොම උපේක්ෂාවෙන් බලා ගන්න. එතකොට ඒ වගේ කරනකොට එයාට දෙන්න ඕන මේ බෙහෙත. එතකොට එයා සන්තෝෂෙන් තියන්නේ කොහොමද? ඒකට දෙන්න ඕන බෙහෙත් මොනවද? එයාට කරුත් අනිත් හෙදකම් මොනවද? ඒවා කියලා දීලා යවුවම ඉතින් ඒගොල්ලෝ බොහොම සන්තෝෂයෙන් ඒක කරනවා. ඉතින් අපි හැමතිස්සෙම හැබැයි ඒක මේ විශ්වාසයක් දෙන ඕන මොන අවස්ථාවක හරි එහෙම බලා ගන්න බැරි නම් දවසේ පැය 24ෙම අවුරුද්දේ දවස් 365 ඕන වෙලාවක අපි රෝගියාව අපි ළඟට අරන් ආවොත් බාර ගන්න. එහෙම නැත්නම් ඒගොල්ලන්ට ළඟම තියෙන රෝග වලට ගිහිල්ලා එතනින් ඇම්බියුලන්ස් එකකින් අපේ රෝහලට එන්න බෑ. එහෙම නැත්නම් සුවසැරිය ඇම්බියුලන්ස් එකකින් අපේ රෝහලට අරගෙන එන්න පුළුවන්. අපි බාර ගන්න ඒ විශ්වාසය උන්ට දීලා තමයි යවන්නේ. අපි ටෙලිෆෝන් අංකයකුත් දීලා යවන්නේ. එතකොට ඒගොල්ලන්ට අපි අමතලා උපදෙස් අරගෙන එන්න පුළුවන්. අපි බාර ගන්න ඕනලා. වෛද්‍ය පෙරමැතුමනි තව වැදගත් කාරණයක් මේ වගේ අවස්ථාවලදී රෝගීන්ට සංකූලතා එහෙම නැත්නම් අපි හිතමු ශ්වසන ආබාධයක් තියෙනවා. එතකොට දැන් ඔබ මූලිකව සඳහන් කරපු කාරණේ තමයි මේ ජීවිතය දිගු කරගන්න නෙමෙයි මේ අවස්ථාවේ ප්‍රතිකාර කරන්න කියලා. එතකොට ඒ වගේ අර රෝගියාගේ අසීරුතාවය අපි හිතමු පිළිකා රෝගයකින් පෙළෙච්ච කෙනෙකුට ආහාර ගිලින්න යම් ගැටලුවක් තියෙනවා. මේ වගේ ඒවට ඒ කියන්නේ යම් සහන ලබා දීම සඳහා ප්‍රතිකාර විධි වෙත ගමන් කරනවද? අනිවාර්යයෙන්ම අප කරනවා. උදාහරණයකට ගලනාලයේ පිළිකා තියෙන රෝගියෙකුට ගිලින්න බෑ. සම්පූර්ණයෙන්ම ආවිරලා. එතෙන්දී අපි කරන්නේ ඔහුට ආමාශයෙන් ආහාර දෙන විදියට පිළියමක් යොදනවා. එහෙම නැත්නම් අපි හිතමු පෙනහළු වල ආසාදනයක් ඇති වෙනවා. අපි ඒකට ප්‍රතිකාර කරනවා. ඔහුට තව පිළිකාවට අමතරව දියවැඩිය රෝගය සහ ප්‍රෙෂර් වගේ රෝග තියෙනවනම් අදිරුබුදුක ඒවට අපි ප්‍රතිකාර කරනවා. ඒකට අපේ කායික වෛද්‍යවරු සමහර ඇත්තේ ස්වේච්ඡාවෙන් ඇවිල්ලා උදේට එල්ලිඩු බලලා උන් සංගම කතා කරලා ඒ අවශ්‍ය ප්‍රතිකාර කරන සමහර ගොඩක් අනිත් පාර්ට් වලට වැඩිය වෛද්‍යවරුන් සහ හෙදෙහිදියන් රෝගීන්ක කතා කරනවා. ඒක තමයි මම හිතන්නේ ඒ හෙදකම ගොඩක් වටිනවා මේ රෝගීන්ට. ඕනම රෝගියෙක් වුණත් අසනීප කරන කවුරු හරි ඇවිල්ලා ඔබගේ දුක සහ සැප අහනවා නම් ඔබ කැමතියි. ඒ වගේ එතනදී පැය 24ම කට්ටිය ඔබත් එක්ක කතා කරලා ඉතින් අමුතුම වෙනස් අනිත් රෝහලට වැඩිය වෙන මාදිලියේ ප්‍රතිකාර ක්‍රමයක් එතනදී උන්ට හැම වෙනවා. වෛද්‍ය පෙරමැතුමනි අපි ඔබට ස්තුතිවන්ත වෙනවා මේ සේවා සැපයීම ගැන. දෙවනුව අපි ඔබට සහ ඔබේ කණ්ඩායමට සුබ පතනවා මේ කටයුතු වඩාත් සාර්ථකව කරගෙන යන්නට අවස්ථාව ලැබෙන්නේ කියලා. මම මේ අවස්ථාවේ මතක් කරන්න ඕන බන්දුර ජයසේකර මහත්මයාව. ඔහු මේ පිරිමද ඉතාමත් පුරෝගාමී කර්තව්‍යයක් ලංකාවේ අද කරනවා. ඔබ හැමෝට ස්තුතියි.